කතංසු ලබතේ පඤ්ඤං ප්‍රඥාව කෙසේනම් ලැබගම්ද? ආයිබෝවන් සම්මා සම්බුදු සරණයි සුවහසක් ශ්‍රාවක ප්‍රේක්ෂක හිතයිෂී ඔබ සැමට. අද බෞද්ධ රූපවාහිනිය බෞද්ධ ගුවන්විදුලිය සජීව ලෙසින් ඔබ වෙත ගෙනෙන කතංසු ලබතේ පඤ්ඤං වැඩසටහන ප්‍රඥාව ඔබේ ජීවිතයට ලං කරලනු පිණිස මංචි ආයතනය සමග අත්වැල් බැඳගෙන ඒකාබද්ධව ඔබේ නිර්මාණයට දෙසවන් අභියසට ගෙන එන්නටයි මෙතෙන් පටන් සූදානම් වෙන්නේ. සදහවතුනි, ජාති ජරා ව්‍යාධි මරණ ආදී වූ ඒ සදාතනික ධර්මතාවයන් අධ්‍යතනයේ වෙසෙන අපට එදා භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ ඒ අකාලික ධර්මතාවයන් අධ්‍යතනයේ වෙසෙන අපට හොඳින්ම දැක ගන්න පුළුවන්, යථාර්ථය අවබෝධ කරගන්න පුළුවන් කාලවකවානුවක් මේ කාලවකවානුව. ඉතින් අපි ආරාධනා කරනවා පැය 24ේම ලෞතුරු නිර්මල ඒ යථාර්ථවාදී දර්ශනය පෙන්වා දුන්නු භාග්‍යවත් අමාමෑණී බුදු පියාණන් වහන්සේ දේශනා කොට වදාළ සුවිශුද්ධ ධර්මය තමයි ඔබේ කල්යාණ මිතුරා බවට පත් වෙන්නේ. ඔබව සුවපත් කරන එකම මාර්ගය බවට පත් වෙන්නේ මානසිකව. ඉතින් අපි ආරාධනා කරනවා බෞද්ධ නාලිකාව සමග ඒකාත්මික වෙන්න. යම් කිසි ලෙසකින් හෝ ඔබේ මනස අවුල් වියවුල් තත්වයට පත් වෙලා නම්, ඕලාරික වෙලා තියෙනවා නම් මේ දහම් ඔසුව දිව්‍ය ඖෂධයක් බවටම පත් වේවා කියන උතුම් පැතුමත් සමගින් අද අපේ වැඩසටහන සුපුරුදු පරිද්දෙන් ආරම්භ කරන්නට අපට අවසරයි. අද දවසේදී මේ සූත්‍රාන්ත දේශනාව පිළිබඳව පැහැදිලි කර දෙන්නටත් බෞද්ධ නාලිකාවේ ඒ මහා වගකීම් සම්භාරය තමන් වහන්සේගේ කර උර දරමින් අඛණ්ඩව ඒ මාධ්‍ය ක්‍රියාන්විතය නොබිඳී නොකැඩී නොනැසී ඉදිරියට පවත්වාගෙන යන්නට අපමණ වෙහෙස මහන්සි වන කොළඹ 7 ආර්.ජී. සේනානායක මාවතේ ශ්‍රී සම්බෝධි විහාරාධීශ්වර බෞද්ධ මාධ්‍යාලය නම් වූ මේ මහා දහම් මුදුන් මල්කඩෙහි වර්තමාන නියමුවාණන් වහන්සේ සභාපතීන් වහන්සේ විදිහට කටයුතු කරන අවසරයි අපට නම සිහිපත් කරන්නට පූජනීය බොරලන්දේ වජිරඥාන නායක ස්වාමින් වහන්සේ ඔබ වහන්සේව ඊටාම ගෞරවයෙන් নমස්කාර පූර්වකව අප පිළිගන්නවා. සාදු සාදු සාදු. සදහවතුනි, අද අප සාකච්ඡාවට බඳුන් කරන්නට බලාපොරොත්තු වෙනවා මේ කාලවකවානුව තුල සූත්‍ර දේශනාවන් ද්විත්වයක්. ඉතින් ආරාධනා කරනවා හොඳ අවබෝධයකින් මේ සූත්‍ර දේශනාවන්හි දහම් කරුණු ධාරණය කරගන්න ඔබට මේ කාලය උපයෝගී කරගන්නට අපි ආරාධනා කරනවා. අද සංයුක්ත නිකායේ මාර සංයුක්තේ නාග සූත්‍රය තමයි අපි මුලින්ම සාකච්ඡාවට බඳුන් කරන්නේ. නායක ස්වාමින් වහන්සේ වැඩි කල් වේලා නොගෙන මා කැමති ඔබ වහන්සේගෙන් විමසන්නට අපි අද මේ පළමුවෙන් සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන සූත්‍ර දේශනාවට නාග සූත්‍රය යනුවෙන් නම් ලැබුණේ ඇයි කියන කාරණාවෙන්ම. ගෞරවනීය පූජනීය මහා සංඝරත්නයන් අවසරයි, වාසනාවන්ත පින්නතුනි, අදත් අපි සාකච්ඡා කරන්නේ සංයුක්ත නිකායේ මාර සංයුක්තයට එන සූත්‍ර දේශනා ද්විත්වයක්. සූත්‍ර දෙකක් සාකච්ඡා කිරීමට හේතුව තමයි මේ සූත්‍ර දේශනා දෙකම එක හා සමාන සූත්‍ර දේශනා දෙකක් නිසා, ඒ වගේම තමයි බොහොම කෙටි සූත්‍ර දේශනා දෙකක් නිසා. එහෙමයි. පළවෙනි සූත්‍රය තමයි මේ ආයු වර්ගයේ තමයි මේ සූත්‍රය සඳහන් වෙන්නේ. පළවෙනි සූත්‍රේ නාග සූත්‍රය. එතකොට නාග කියලා මේ සූත්‍රේ නම් කරන්න හේතුව තමයි මේ සූත්‍ර දේශනාවේ අන්තර්ගතයට විශේෂයෙන් මාර්යා යම්කිසි වේශයක් තරාගෙන තමයි බුදුරජාණන් වහන්සේ හමුවේ ඉන්නේ. ඉතින් ඒ විලාසය තමයි එතකොට ඇතෙකුගේ විලාසයෙන්. ඒ ඇතෙකුගේ විලාසයෙන් බුදුරජාණන් වහන්සේට පෙනී සිටිය නිසා තමයි මේ සූත්‍ර දේශනාව නාග කියලා හඳුන්වන්න හේතුව. එතකොට ඇතාට කියන නමක් තමයි නාග කියලා කියන්නේ සාම.
නායක ස්වාමීන් වහන්සේ දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් නාග සූත්‍රයේ කියූ සැනින් මේකට මේ නාගයෙක් සම්බන්ධද එහෙම නැත්නම් නායක සම්බන්ධද කියලා. නමුත් ඒ පැරණි සිංහලය තුල නාගය යනුවෙන් හඳුන්වන්නේ ඇතෙකුගේ විලාසය. පාලි භාෂාව සංස්කෘත භාෂාව මේ සියල්ලම සම්මිශ්‍රණය වෙලා තමයි මේ භාෂාවන් සකස් වෙලා තියෙන්නේ. ඉතින් ඒ පිළිබඳව අද කියා දෙන සූත්‍ර දේශනාව තුල මේ අවස්ථාවේදී මාරයා මේ පවිටු මාරයා භාග්‍යවතුන් වහන්සේ සම්මුඛයට පැමිණෙන්නේ ඇතෙකුගේ විලාසය දරාගෙන. නායක ස්වාමීන් වහන්සේ මේ අවධියේදී අවස්ථාවේදී භාග්‍යවත් තමාමෑණි බුදු පියාණන් වහන්සේ වැඩ සිටියේ කොහෙද? මොනියම් විලාසයකින් උන්වහන්සේ වැඩ සිටියේ? අපි කැමති මේ පිළිබඳව විමසන්න. සූත්‍ර දේශනාව ආරම්භ වෙන්නේ මේ ආකාරයට තමයි. මා විසින් මෙසේ අසන ලදී. එක් කලක භාග්‍යවතුන් වහන්සේ බුදුව පළමු කොට උරුවෙල් දනාවෙහි නීරංජනා තෙර අජපාල නුගරුක මුල වැඩවසන සේක. එතකොට බුදුරජාණන්සේ වැඩ හිටියේ උරුවෙල් දනාවේ. එහෙමයි. ඒ වගේම එකල්හි භාග්‍යවතුන් වහන්සේ රෑ දැඩි ඝනදුරෙහි එලිමහනක වැඩ වුන් සේක. එතකොට බුදුරජාණන්සේ වැඩ හිටියේ බොහෝම අන්ධකාරයේ ඝන අන්ධකාරයේ තීව්‍ර වෙලා එන වෙලාවේ බුදුරජාණන් වහන්සේ එලිමහනේ තමයි මේ වෙලාවේ වැඩ හිටියේ. ඒ වගේම මේ වෙලාවේ පොඩි පොදවැස්සකුත් තිබුණ බව තමයි සූත්‍ර දේශනාවේ සඳහන් වෙන්නේ සහන්. එහෙමයි. නායක ස්වාමීන් වහන්සේ මේ වගේ අවස්ථාවේදී මේ භාග්‍යවතුන් වහන්සේ අභිමුවට ඒ පවිටු මාරයා පැමිණලා බුදු පියාණන් වහන්සේ බියගැන්වීමට මොන වගේ ක්‍රියාදාමයක්ද සිද්ධ කළේ? අපි එතෙන් පටන් සාකච්ඡාව ඉදිරියට අරගෙන යමු. බුදු පියාණන් වහන්සේ කියන්නේ ඒ සදාතනික ධර්මයේ දේශනා කළ එහෙම නැත්නම් සර්වඥතා ඥානයෙන් යුක්ත අප මහා ශාස්ත්‍රු නායකයාණන් වහන්සේ එවැනි උත්තම චරිතයක් බියගැන්වීමට මේ පවිටු මාරයා මොන වගේ උපායක්ද එදා ක්‍රියාත්මක කළේ? සහන් මේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටපු ආකාරය පිළිබඳවත් අටුවාවේ මේ ආකාරي විස්තරයක් සඳහන් වෙනවා. එතකොට මෙතන සඳහන් වෙනවා මහා ඝන අඳුරේ තමයි ඒ වෙලාවේ වැඩ හිටියේ. අජ්ජෝකාසී නිසින්නෝ හෝති ගඳ කිලියෙන් පිටත පැමිණ සක්මන කෙලවර ගල්තලාවෙහි මහා සිවුර හිසට තබා දැහැන වඩමින් වැඩ සිටිසේක. එතකොට බුදුරජාණන් වැඩ සිටියේ සක්මන් කෙලවර. මේ සක්මන් කෙලවර තියෙන එතකොට විශාල ගල්තලාවක්. ඒ ගල්තලාව මැත්තේ තමයි බුදුරජාණන් වහන්සේ වැඩ සිටින්නේ. එතකොට මෙතන සඳහන් වෙනවා මේ මහා සිවුර කියලා. එතකොට මහා සිවුර කියලා කියන්නේ සාමාන්‍යයෙන් මේ තුන් සිවුරෙන් දෙපට සිවුරට. ඒතර සාමාන්‍යයෙන් බුදුරජාණන් වැඩ ඉන්නේ දෙපට සිවුර දැන් හිසට තබා ගන්නකොට දෙපට සිවුර ඒ විදිහට නවලා තමයි හිසට තබා ගන්නෙ. ඒ හිසට තබාගෙන දැහැන වඩමින් වැඩ සිටිසේක. එතකොට බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ වැඩ සිටියේ බොහොම සමවත් සොයෙන් තමයි වැඩ සිටියේ. තථාගතයන් වහන්සේට භාවිත නොකරන ලද මාර්ගයක් හෝ ප්‍රහීන නො වූ කෙලෙසෝ ප්‍රතිවේද එහෙම නැත්නම් අවබෝධ නොකල නොසෙල්වෙන හෝ ඒ විදිහට සාක්ෂාත් නොකල නිරෝධයක් නැහැ නොවේද? කුමක් නිසා මෙසේ කළසේක්ද? එතකොට බුදුරජාණන් වහන්සේ මේ වෙලාවේ භාවනාවෙන් වැඩ සිටියේ. කෙනෙකුට හිතන්න පුළුවන් ඇයි බුදුරජාණන් වහන්සේ මේ විදිහට භාවනා වඩමින් වැඩ සිටින්නේ නේද? ඒකට හේතුව තමයි බුදුරජාණන් වහන්සේ සම්පූර්ණයෙන්ම කෙලෙස් නැසලා තියෙන නිසා. ඒ වගේම ප්‍රහීන කළ යුතු සියලුම ක්ලේශ ධර්මයන් ප්‍රහීන කළ නිසා ඒ වගේම ප්‍රතිවේද එහෙම නැත්නම් අවබෝධ කරගත යුතු සියලු ධර්මයන් අවබෝධ කරගෙන වැඩ සිටියේදීත් ඇයි මේ විදිහට බුදුරජාණන් වහන්සේ භාවනාවෙන් වැඩ සිටියේ කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්.
එතකොට එහෙම නැත්නම් තවත් කෙනෙක් මේ එහෙම කෙනෙක් හිතන්න පුළුවන් මේ දැන් අපි සාමාන්‍යයෙන් දන්නවා සාමාන්‍ය අපේ සදහැවතුන් පවා අපිට මුණ ගැහිලා තිනවා සාමාන්‍යයෙන් සෝවාන් හරි මාර්ගඵල වලටපත් වෙලායි කියලා කියන අය ඉන්නවනේ සහන් එහෙමයි නේද? ඒ අය කියන එකක් තමයි මේ අපිට පින් අනුමෝදන් කරන්න එපා. ඒ කියන්නේ දැන් කෙනෙක් මොනවා හරි ඒ උපකාරයක් ලබාගෙන හරි ඒ උපකාරයට ප්‍රතිඋපකාර දක්වන්නට යම් කිසි ආකාරයකින් මේ ඔබට පින් සුදු වේවා කියලා කිව්වොත් එහෙම අපිට පින් ඕනේ නැහැ. එහෙමයි. නේද? හරීම ලාමකයි. හරිම ලාමකයි. ඒක කියන්න අවශ්‍ය නැහැ. නිහඬව ඒ විදිහට ඒ වෙලාවට නිශ්ශබ්ද වෙනවා මිස තමන් අවබෝධ කරගත්ත ඒ විදිහට දේ අවබෝධ කරගෙන තියෙනවා නම් ඒක ඇඟවීමක්වත් මේ කරන්න සිද්ධ කරන්න අවශ්‍ය නැහැ. එතෙන්දී අවශ්‍ය වෙන්නේ මේ ඒ විදිහට ධර්ම සංවේගයෙන් ඉවසීම තමයි ඊටම වැදගත් වෙන්නේ. ඒ වගේ දැන් බුදුරජාණන් වහන්සේත් මේ ආකාරයෙන් වැඩ සිටි භාවනානුයෝගීවයි. ඒකට හේතුව තමයි අනාගත කුල පුත්‍රයන්ගේ හික්මීම පිණිස. එතකොට අනාගතේ මේ ශාසනයට එකතු වෙන කුල පුත්‍රයන්ගේ ඒ විදිහට අනුග්‍රහය පිණිස තමයි හික්මීම පිණිස තමයි බුදුරජාණන් වහන්සේ මේ ආකාරයෙන් වැඩ සිටින්නේ කියලා සඳහන් වෙනවා. යම්කිසි ආදර්ශයක් සපයන්න නේද? ආදර්ශයක් සපයන්න. අනාගත කුල පුත්‍රයෝ මාගියේ ගමන මාගිය මග ආවර්ජනය කොට එලිමහනේ විසීම කළ යුතු යයි සිතමින් දැහැන් වැඩීම කරන්නෝ යයි දකිමින් බුදුහු මෙසේ කළසේක. එතකොට සාමාන්‍යයෙන් දැන් ඒ විදිහට සඳහන් වෙනවා මේ එලිමහනේ වැඩ සිටීමද කියනවා අබ්බෝකාසෝ කියලා. එතකොට ඒ වගේම මේ එලිමහනේ වැඩ සිටීම. ඉතින් එතකොට බුදුරජාණන් වහන්සේත් ඒ විදිහට එලිමහනේ තමයි වැඩ සිටින්නේ. ඉතින් අර කෙනෙක් අර කුටියක හරි එහෙම නැත්නම් ඒ විදිහට තමන් වැඩ සිටින ඒ විදිහට ආවාසයේ හරි ඒ වගේම යම්කිසි ආවරණය වෙන උණු තැනකට මේ සිටිනවට වඩා එලිමහනට යන එක ඊටාම වැදගත්. ඊටාම වැදගත්. ඒ වගේම තමයි දහවල් කාලයේ සහ රාත්‍රී කාලයේ දෙකේ මේ කටයුතු සිද්ධ කරන්න ඕනේ. දැන් සාමාන්‍යයෙන් ආලෝකයේ තියෙන වෙලාවට මේ එළිය වැටලා තියෙන වෙලාවට පරිසරය දකින්න එක ඊටාම වැදගත්. ඉතින් එතින්දී බුදුරජාණන් දේශනා කළා මේ සාමාන්‍ය නිදිමත කම්මැලි ගතිය එනවා නම් ඒ වගේම අලස බවක් එනවා නම් මේ ආලෝකයේ දකින්න එක ඊටාම වැදගත්. ඒකට කියන ආලෝක සංඥාව කියලා. ආලෝක සංඥාව වඩනවා කියලා. ඒ වගේම තමයි මේ රාත්‍රී කාලෙත් එලිමහනට යන එක ඊටාම වැදගත්. එතකොට රාත්‍රී කාලෙත් නිදිමත කම්මැලි ගතිය හරි අලස බව හරි ඇති වෙන්න පුළුවන්කම තියෙනවා. නැත්නම් කෙලස් ඒ විදිහට උත්සන්න වීම සිද්ධ වෙන්න පුළුවන්. ඒ විදිහට රාත්‍රී කාලෙත් යම්කිසි ගෘහයක එහෙම නැත්නම් ඒ විදිහට ආවාසයේ හරි එහෙම නැත්නම් කුටියේ හරි වැඩ ඉන්න සිටින වෙලාවේ. ඉතින් මේක මේ බුදුරජාණන් වහන්සේ ස්වාමීන් වහන්සේලාට විතරක්ම දේශනා කරපු කාරණයකුත් නෙවෙයි නේද? සියලුම ශ්‍රාවකයන්ට භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියලාගෙන සිව්වන පිරිසටම සිද්ධ කරපු අවවාදයක් සහ ආදර්ශයක් තමයි මේ විදිහට බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙන්නේ මේ සූත්‍ර දේශනාවේ. ඒ වගේම මෙතෙන් සඳහන් වෙනවා මේ විදිහට තමයි බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ. මහා මහත්තු අරිට්ඨකෝ කලුවන් ඊළඟට දැන් මේ පවිතු මාරයා සිටපු ආකාරය තමයි ඊළඟට සඳහන් වෙන්නේ. මතක් කළානේ දැන් ප්‍රශ්නයක් විදිහට නේද? එහෙමයි. ඉක්බිති පවිතු මාරතෙමේ භාග්‍යතුන් වහන්සේට බිය වේවුලුම් ලොම් දැහැගැන්ම උපදවුණු කැමැත්තේ. එතකොට බිය ගන්නවන්නට නේද? බයටපත් කරන්න ඊළඟට බුදුරජාණන්සේගේ ලොමු දැහැමි මේ විදියට
ලොමු දැහැ ගැන්වීම සඳහා තමයි මේ විදිහේ දෙයක් සිද්ධ කරන්නේ. මොකද්ද කරන්නේ? මහත් ඇත්රාජ වෙසක් මවාගෙන භාග්‍යතුන් වහන්සේ වෙත එළඹිය. මහා ඒ විදිහට ඇත්රාජයෙක් විදිහට තමයි බුදුරජාණන් වහන්සේට පෙනී සිටියේ. ඔහුගේ හිස මහා කළු ගලක් වෙන්න. ඒකට ලොකු කළු ගලක් වගේ තමයි හිස. ඊළඟට ඔහුගේ දත් පිරිසිදු රිදී වෙන්න. එතකොට කළුවට තියෙන කළු නේද? කළු ගලක දත් ටික විතරක් පේන විදිහට සුදුවන් විදිහට පේන විදිහට හිටියාම බය ඇති වෙනවනේ. එහෙමයි. නේද? ඕනම කෙනෙක් බය ඇති වෙනවා. ඊළඟට ඔහුගේ සොඬය නගුලිස් දණ්ඩක් වෙන්නේ. කියන්නේ නගුල තියෙනවනේ. නේද? සීසාන නගුල තියෙනවනේ. ආන් ඒ වගේ නගුලක් විදිහට තමයි මේ හරියටම නගුලේ හැඩේ විදිහට තමයි මේ හිස මෙව නැත්තම් සොඬ වැල තියෙන්නේ. ඉතින් මේ විදිහට දැක්කහම කෙනෙක් බියටපත් වෙනවනේ. ඒ බියටපත් කිරීම සඳහා තමයි මාරයා මේ විදිහේ වේශයක් උපදවා ගත්තේ. මේ විදිහට පෙනී සිටියේ. ඒ පිළිබඳව සඳහන් වෙන අටුවාවෙහි මිනි පාෂාණයක් ඒ වගේම මේ ආකාරයේ ඔහුගේ කාලවර්ණ වූ මහල් ගයක් ප්‍රමාණ වූ මහා පාෂාණයක් බඳු හිසක් වේ. එතකොට මහල් නිවාසයක්. ඒ කියන්නේ මේ තනි තට්ටුවේ ගයක් නෙවෙයි නේද? එහෙමයි. තට්ටු කීපයක නිවසක් වගේ. තට්ටු නිවාසයක් වගේ තමයි මේ විශාල පෙනුමක් තියෙන විදිහට තමයි මේ ඇත්රාජයෙක් විදිහට තමයි පෙනී සිටියේ. ඊළඟට සඳහන් වෙනවා මහා පාෂාණයක් වගේ මහා ගයක් ප්‍රමාණ වූ මහා පාෂාණයක් බඳු හිසක් තිබුණායි කියලා එතනින් සඳහන් වෙනවා. මේ විදිහට තමයි මේ බුදුරජාණන් වහන්සේ බිය ගැන්වීම සඳහා මේ මාරයා කටයුතු කළේ. ඒතර අපි දන්නවා සාමාන්‍ය කෙනෙක් එලිමහනට යනකොට රාත්‍රී කාලේ එලිමහනට යනකොට ඒ අඳුරේ ওই වගේ දෙයක් දැක්කහම නේද? වගේ දෙයක් දැක්කහම බියටපත් වෙනවා. ඉතින් සමහර වෙලාවට ගස් කොළන් ඒ විදිහට තියෙනවා. ඈත තියෙන ගස් කොළන් හරියට විනිවිදව පේන්නේ මේ ගස් කොළන් කියලා නේද? එහෙමයි. ඊළඟට පර්වතද සමහර වෙලාවට ඈත පේන වලාකුළු නේ? ඒ වගේ දේවල් පවා මේ සමහර වෙලාවට මේ හිතේ තියෙන බිය නිසා සතුන් වගේ තමයි පේන්නේ. නේද? සතුන් වගේ තමයි පේන්නේ. ඉතින් ඒ වගේ මේ බියටපත් වෙන ස්වභාවයක් තමයි විදියට මේ මාරයා මේ විදියට බුදුරජාණන් වහන්සේ හමුවේ පෙනී සිටියේ සහන්. නායක ස්වාමීන් වහන්සේ මේ භාග්‍යවතුන් වහන්සේ අභිමුවේහි පවිටු මාරයා මේ විදිහට පෙනී ඉඳෙද්දි සියලුම ක්ලේශ ධර්මයන් ප්‍රහාණය කරපු භාග්‍යවතුන් වහන්සේ කිසිදු බියකටපත් වෙන්නේ නැහැ. දැන් අපි වගේ ඔබ වහන්සේ සඳහන් කළාක් මෙන් පෘථග්ජන චරිත කොයිතරම්නම් බියකටපත් වේවිද මේ වගේ රූපයක් ඇස් ඉදිරියේ දුටුවොතින්. ඉතින් අපි බලමු භාග්‍යවතුන් වහන්සේ දැනගන්නවා සර්වඥතා ඥාණයෙන් හෙබි ඒ උත්තම පුරුෂ රත්නය එහෙම නැත්නම් අපමහා ශාස්ත්‍රීය නායකයන්න් වහන්සේ දැනගන්නවා මේ පෙනී ඉඳින්නේ පවිටු මාරයා කියලා. ඒ පිළිබඳව දැනගෙන බුදු පියාණන් වහන්සේ මාරයාට දේශනා කළේ කුමක්ද කියලා ඔබ වහන්සේගෙන් කැමති අපි දැනගන්නට. ඔව්සන් මේ විදිහට සූත්‍ර දේශනා සඳහන් වෙනවා. ඉක්බිති භාග්‍යවතුන් වහන්සේ මේ පවිටු මාරයායයි දැන පවිටු මාරයාට මේ විදිහට ගාතාවක් දේශනා කළා. දීර්ඝ කාලයක් මුළුල්ලෙහි සැරිසරන්නේ සුභාසුභ වේස විලාස කොට මා වෙත පැමිණියේය මාරය එයින් තටකම් නැත. මේ විදිහට ඔබ මොන විදිහේ දෙයක් මොන විදිහේ දේවල් කළත් මට කමක් නැහැ. එහෙමයි. මට කමක් නැහැ. මාරය තොප සම්පූර්ණයෙන්ම පරාජයට පත් කරායි කියලා තමයි බුදුරජාණන් වහන්සේ වෙලාවේ දේශනා කරන්නේ. එහෙමයි. ඉතින් එතකොට සාමාන්‍යයෙන් සුභාසුභ කියන්නේ සතුටු වන ආකාරයේ දර්ශනත් පෙන්නනවා. එහෙමයි. නේද?
සතුරු වන ආකාරයේ දර්ශන පෙන්වනවා. ඊළඟට වෙලාවකට බියවැද්දීමටත් ඒ විදිහේ මේ අසුබ දර්ශන පවා පෙන්වනවා. මේ විදිහේ දෙයක් තමයි මේ මායාව විසින් සිද්ධ කරලා තියෙන්නේ. ඉතින් බුදුරජාණන් දේශනා කරන්නේ මේ ජීවිතේ විතරක් නෙවෙයි නේද? ඉතා දීර්ඝ කාලයක් අතීත සංසාරයේ මේ විදිහට බුදුරජාණන් වහන්සේ ඒ විදිහට බියවැද්දීම සිද්ධ කරලා තිනවා ඉතා දීර්ඝ කාලයක්. එහෙමයි. ඉතින් එහෙම දීර්ඝ කාලයක් විදිහට බියවැද්දීම සිද්ධ කළාට දැන් එහෙම කෙලෙස් ධර්මයන් නැසලා සිටපු නිසා වැඩ සිටින නිසා කිසිම විදිහකින් බියටපත් කිරීමක් සිද්ධ කරන්න පුළුවන් කමක් නැහැ කියලා තමයි බුදුරජාණන් දේශනා කරන්නේ. දැන් අපි දන්නවා මේ වගේ පරිසරයක මේ සාමාන්‍යයෙන් නිශ්චල දෙයක් දැක්කහම නේද? එහෙමයි. ඒ කියන්නේ නිශ්චල දෙයක් දැක්කහම ඒ විදිහට මේ දර්ශනේ එහෙම නැත්නම් මේ සත්‍යයක් විදිහට හරේ එහෙම නැත්නම් යක්ෂයෙක් රාක්ෂයෙක් විදිහට හරේ නේද? ඒ විදිහට දකින්න දේවල් තියෙනවනේ. ඒ වගේම දැන් ඒ වගේ රූප දර්ශන කෙනෙක් පෙර දැකලා නැති වුණාට නේද? විශාල දර්ශනයේ වගේ සතුන් විදිහට හරේ රාක්ෂයෝ විදිහට හරේ කලින් දැකලා නොතිබුණත් ඒ වගේ ඉදිරියේදී විදිහට දකින්න පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ අතීතයේ දැකපු දේවල් තියෙනවනේ නේද? අතීතයේ දැකපු දේවල් කොතෙකුත් තියෙනවා. එහෙමයි. ඒවා ඉදිරියට පැමිණෙන්න පුළුවන්. ඒක සමහරලාට කියනවා මේ කවදාවත් දැකම නැති දර්ශනයක් තමයි මම මේ විදිහට දැක්කේ. නේද? කවදාවත් ඇහුනේ නැති ශබ්දයක් තමයි ඇහුනේ. නේද? කවදාවත් මේ විදිහේ දෙයක් දැකලා නැහැ. කවදාවත් මේ වගේ ශබ්දයක් අහලා නැහැ. එහෙම මතක් කරන සමහර අය. ඉතින් ඒ වගේම තමයි සමහර වෙලාවට ඊතා දැන් ප්‍රේතයින් වගේ ඉන්නකොට ඊතා දුර්ගන්ධ හමන අවස්ථා තියෙනවා. එහෙමයි. ඒ විදිහට දැන් මායානන් සිදු කරන්නේ වෙලාවකට සුවඳ හමන අවස්ථාවල් ඒ විදිහට පත් කරනවා. පරිසරයේ සුවඳ හමනවා. සමහර ලාට දුර්ගන්ධයන් හමනවා. මේ විදිහට සුභාසුභ විදිහට දර්ශන කටයුතු සිද්ධ කළ තියෙන බව තමයි බුදුරජාණන් වහන්සේ මේ විදිහට දේශනා කළා තියෙන මේ සූත දේශනාවේ. මාරයාට බුදුරජාණන් දේශනා කළේ එතකොට ඊටාම දීර්ඝ කාලයක් සසර සැරිසරමින් සුන්දර අසුන්දර රූප සටහන් වේස මවා පැමිණියේ වේයයි බුදුරජාණන් වහන්සේට මතක් කළා. නැතහොත් සංසාරං සැරිසරමින් පැමිණීමින් දීඝ මද්ධානං වසවර්ති සිටි ස්ථානයේ සිට උරු වේලාව දක්වා වූ දිගු මාවත බුදු වීමට පෙර 6 වසරක් දුෂ්කර ක්‍රියා කළ කාලය නම් වූ දීර්ඝ කාලය හෝ වන්නං කତ୍වා සුභාසුභං ඒ විදියට සුන්දර අසුන්දර නානා ප්‍රකාර රූප සටහන් මා සමීපයට පැමිණියේ වෙහි මාරයා නසනු පිණිස උන්වහන්සේ සමීපයට මෙයට පෙර නොපැමිණි යම් වේශයක් වේද එවන් වේශයක් නම් නොමැත. ඉතා දීර්ඝ කාලයක් දැන් මේ අවුරුදු 6 ඇතුළත දුෂ්කර ක්‍රියා කරපු කාලය තුල නොපෙන්නපු දර්ශනයක් නැහැ කියලා කියනවා. නොපෙන්නපු දර්ශනයක් නැහැ කියලා කියනවා. හැම දර්ශනයකින්ම මවලා ඒ විදිහට බුදුරජාණන් වහන්සේ පරාජයට පත් කිරීමට තමයි එහෙම නැත්නම් මේ බුද්ධත්වය අවබෝධ කර ගැනීමට ඒ විදිහට අකුල් හෙලන්න තමයි කටයුතු කරලා තියෙන්නේ. නේද? වළක්වීමට තමයි කටයුතු කරලා තියෙන්නේ. එබැවින් භාග්‍යවතුන් වහන්සේ මෙසේ වදාළහ. ඔබගේ මේ මාර විහිංසාකාර දර්ශන ක්‍රියාවල් වලින් මට වැඩක් නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. නේද? එහෙම විදිහට දේශනා කරාට පස්සේ සම්පූර්ණයෙන්ම මාරයා පරාජයටපත් වුණා. නායක ස්වාමීන් වහන්සේ
විවිධ වේශයන් අරගෙන සුබ දර්ශන අසුබ දර්ශන ආදිය පෙන්වමින් භාග්‍යවතුන් වහන්සේව පරාජයට පත් කරන්න උත්සාහ දරපු මාරයා හැම අවස්ථාවකම පරාජයට පත් වුණු අවස්ථාව තමයි අපි දකින්නේ. ඉතින් මේ සූත්‍ර දේශනාව වගේම අපි මතක් කළා මේ හා සබැඳි තවත් සූත්‍ර දේශනාවක් අද කාලවකවානුවේ හැටියට කාලයට ගැලපෙන ආකාරයෙන් ඔබට අපි පැහැදිලි කර දෙනවා කියලා. ඉතින් යම්කිසි ලෙසකින් මීළඟ සූත්‍ර දේශනාවත් ගත්තහම මේ කලින් සූත්‍රයේ දිග්ගුවක් දෝ කියලාත් හිතෙනවා. නායක ස්වාමීන් වහන්සේ දැන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ සංයුක්ත නිකායේ මාර සංයුක්තයේ සුබ සූත්‍රය. අර ඔබ වහන්සේ අවසානයේදී මතක් කරානේ සුබවාදී දර්ශන පෙන්නලා යම්කිසි විදිහකට භාග්‍යවතුන් වහන්සේගේ හිත බිඳින්න එහෙම නැත්නම් භාග්‍යවතුන් වහන්සේව වෙනත් මාවතකට යොමු කරන්න මාරයා උත්සාහ ගත්තා කියලා. ඉතින් මේ අවදිය දෝ කියලා හිතනවා මේ සූත්‍ර දේශනාව ගැන අපි සාකච්ඡා කරද්දී හොයලා බලද්දී අපිට හැඟෙන්නේ නායක ස්වාමීන් වහන්සේ මේ සූත්‍ර දේශනාවට අනුකූලව බුදු පියාණන් වහන්සේ වැඩ සිටියේ කොහෙද? ඒ වගේම මොන විලාසයෙන්ද කියලා අපි කැමති මුලින්ම දැනගන්න සංයුක්ත නිකායේ මාර සංයුක්තේ සුබ සූත්‍රයට අනුව. ඔව් සහන් දැන් මෙතන සූත්‍ර දේශනාව ආරම්භ වෙනවා මේ ආකාරයට මා විසින් මෙසේ අසරණ ලදී. එක් කලක භාග්‍යතුන් වහන්සේ සම්බෝධියෙන් පළමු වලා උරුවෙල් දනවෙහි වැඩවසන සේක. එකල්හි භාග්‍යතුන් වහන්සේ රෑ දැඩි ගණඳුරෙහි අභ්‍යවකාශයේ වැඩ වුන්සේක. වැස්සද එක් එක් පොද හෙලයි. ඒ වෙලාවෙත් වැඩ සිටියේ එතකොට අභ්‍යවකාශය. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ සමවස්සෝයේ වැඩ සිටියේ ටිකක් ඉහළින් තමයි වැඩ සිටියේ. නේද? ටිකක් ඉහළින් වැඩ සිටියේ. ඒ වගේ අවස්ථාවක් තමයි දැන් මෙතෙන්දි සඳහන් වෙන්නේ. භාග්‍යතුන් වහන්සේ වැඩ සිටියේ එතකොට මොන ආකාරයට සහන්. එහෙමයි. නායක ස්වාමීන් වහන්සේ දැන් මේ අවස්ථාවේ තමයි භාග්‍යවතුන් වහන්සේ බියවැද්දීමට පවිටු මාරයා පැමිණෙන්නේ. අපි කැමති මොන වගේ උපයෝගයක්ද එහෙම නැත්නම් උපක්‍රමයක්ද භාවිත කළේ මාරයා මේ අවස්ථාවේදී භාග්‍යවතුන් වහන්සේ බියවද්දන්න මේ ඇත්තටම බුදු පියාණන් වහන්සේ බියටපත් වුණාද කියන කාරණාව තමයි දැන් අපි ඔබ වහන්සේගෙන් විමසන්නේ. ඔව් සහන් එතකොට අපිට පළවෙනි සූත්‍ර දේශනාවේ මුණ ගැහුණා භාග්‍යවතුන් වහන්සේ වැඩ සිටියේ කොයි ආකාරයෙන්ද කියලා. නේද? දැන් මේ සූත්‍ර දේශනාව සඳහන් වෙන්නේ භාග්‍යවතුන් වහන්සේ අභ්‍යවකාශෙහි වැඩ සිටියයි කියලා කියන එක. ඒ කියන්නේ අවකාශයේ වැඩ සිටියයි කියලා කියන එක. මේ වෙලාවේ පවිටු මාරයා මේ ආකාරයෙන් තමයි භාග්‍යවතුන් වහන්සේට පෙනී සිටින්නේ. ඒ කල්හි පවිටු මරුතෙමේ භාග්‍යවතුන් වහන්සේට බිය වේවුලුම් ලොමු දැහැ ගැන්වීම උපදවුණු කැමැත්තේ භාග්‍යවතුන් වහන්සේ වෙත එළඹියේය. එළඹ භාග්‍යවතුන් වහන්සේ සමීපෙහි ප්‍රිය වූත් අප්‍රිය වූත් විසිතුරු සටහන් දක්වයි. එතකොට නොඑක් විදිහට මේ බිය ගැන්වීම සඳහා බුදුරජාණන් වහන්සේට නොයෙකුත් විදිහේ ඒ විදිහට දර්ශන පෙන්වීමෙන් තමයි වැඩ සිටියේ. දැන් අපි දන්නවනේ අතට මායාට දූවරු 3 දෙනෙක් ඉන්නවනේ. තණ්හා රතිරංගා කියලා 3 දෙනෙක් ඉන්නවනේ. එහෙමයි. නේද? එතකොට මේ 3 දෙනාත් උපයෝගී කරගෙන බුදුරජාණන් වහන්සේ හමුවට පැමිණුණු ආකාරය. ඒතර සාමාන්‍යයෙන් ඒ දූවරු අපි කියනවනේ නොයෙක් විදිහේ මේ ඒ විදිහට නාට්‍යිකාංගනාව විදිහට ඇවිල්ලා බුදුරජාණන් වහන්සේට සමීපේ ඒ විදිහට නොයෙක් විදිහට මේ දර්ශන පෙන්වුවායි කියලා රංග දැක්වුවා කියලා නලගණන් විදිහට. එතකොට සාමාන්‍යයෙන් ඒ කියන්නේ කෙනෙකුගේ සිත නොයෙක් ආකාරයේ නොයෙක් ඒ කියන්නේ එක එක වෙනස් ආකාරයකට හිත ඇද බැඳ තබා ගන්නෙ. නේද? එතකොට බොහෝම පුංචි වයසේ ඉස්සලම් පෙන්නනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් කාන්තාවක් දර්ශනයක් නම් ස්ත්‍රී රූපයක් නම් ඒ පෙන්නනවා බොහොම ලදරු වයසේ වගේ ඉන්න දර්ශනයක් පෙන්නනවා. දැන් පුංචි අයටත් කැමතිනේ සහන් නේද? පුංචි අයටත් කැමතිනේ. ඉතින් ඒ වගේ අර එක එක වයසට ඊළඟට සෙල්ලම් කරන වයසේ ඊළඟට යෞවන වයසේ ඊළඟට තලත්තානි වයසට එනකොට නේද? ඊළඟට ටිකෙන් ටික ශරීරයේ වැහැරෙන ස්වභාවයට පැමිණෙනකොට මේ ආකාරයට මේ නොයෙකුත් විදිහට මේ බුදුරජාණන් වහන්සේගේ හිත කොයි විදිහටද හිත පෙරලන්න පුළුවන්. ඒ කියන්නේ වික්ෂිප්ත කරන්න පුළුවන්කම තියෙන කියලා
ඒ විදිහට බලමින් තමයි මේ ඒ විදිහට නොයෙකුත් විදිහේ රංගනයන් ඉදිරිපත් කරලා තියෙන්නේ. එහෙම හැම ක්‍රියාවක්ම උත්සාහ කරලා තියෙනවා. හැම විදිහටම උත්සාහ කරලා තියෙනවා. එහෙමයි. ඒ කියන්නේ දැන් මෙතන සඳහන් වුණානේ නොපෙන්නපු දර්ශනයක් නැහැයි කියලා. එහෙමයි. නේද? නොපෙන්නපු දර්ශනයක් නැහැ. ඉතින් ඒ වගේ සුභාසුභ දර්ශන පෙන්නමින් තමයි ප්‍රිය වූත් අප්‍රිය වූත් දර්ශන පෙන්වමින් තමයි මේ වෙලාවේ මාර්යා කටයුතු කළේ සහන්. එහෙමයි. නායක ස්වාමීන් වහන්සේ දැන් ඒ විදිහට බුදු පියාණන් වහන්සේ බියටපත් කරන්න එහෙම නැත්නම් හිත සොලවන්න එක්තරා විදිහකට අපි ඒ විදිහට පාවිච්චි කරොත් නිවැරදි කියලා හිතෙනවා. මේ භාග්‍යවතුන් වහන්සේගේ මේ ඒකායන සිතුවිලි ධාරාව යම්කිසි විදිහකට එහා මෙහා කරන්න පවිටු මාරයා ගෙන ගිය උපක්‍රමාතුරින් සුභවාදීව යම්කිසි විවිධාකාරී දර්ශන පෙන්වමින් තමයි බුදු පියාණන් වහන්සේව පරාජයටපත් කරන්න පවිටු මාරයා උත්සාහ කළේ. මේ පිළිබඳව අවබෝධ කරගන්න භාග්‍යවතුන් වහන්සේ මේ මාරයාට එදා මොනවද දේශනා කළේ කියලා අපි කැමතියි ඔබ වහන්සේගෙන් විමසන්න. ඔසහන් ගාථාවේ සඳහන් වන ආකාරයට අර වගේම තමයි ඉස්සර සූත්‍ර දේශනාව වගේමයි දීර්ඝ කාලයක් මුලොල්ලෙහි සැරිසරන්නේ සුභාසුභ වේස විලාස කොට මා වෙත පැමිණෙනවා. එහෙමයි. එම්බල පවිටු මාරය ඒ විදිහට මේ දර්ශන වලින් මේ සුභ දර්ශන වලින් හරි අසුභ දර්ශන වලින් හරි මට වැඩක් නැහැ. මට වැඩක් නැහැ. ඔබ සම්පූර්ණයෙන් පරාජයටපත් උනායි කියලා ඒ වෙලාවෙත් භාග්‍යතුන් වහන්සේ මේ පවිටු මාරයාට මතක් කරනවා සහන්. ඒ වගේම තමයි ඊළඟට ධර්ම කාරණාවක් බුදුරජාණන් වහන්සේ පැහැදිලි කළා. යම් කෙනෙක් කයින්ද වචනීන්ද සිතින්ද සංවෘත වූයේ වෙද්ද මරුව මාරය ඔහු තට වසඟ නොවෙත්. යම් කිසි කෙනෙක් සීලයෙන් කයෙන් සංවර වෙනවා නම් වචනේ සංවර වෙනවා නම් මනසින් සංවර වෙනවා නම් ඒ සංවර වුණු කිසිම කෙනෙක් ඔබේ වසඟයට පත් කරගන්න පුළුවන් කමක් නැහැ. මාරයාගේ වසඟයට පත් කරගන්න පුළුවන් කමක් නැහැ කියලා පවිටු මාරයාට බුදුරජාණන්සේ මතක් කළා. ඊළඟට සඳහන් වෙනවා ඔහු තට වසඟ නොවෙත්. වසඟයට පත් කරගන්න පුළුවන් කමක් නැහැ. ඔහු මාරයාගේ බැම්ම පසු මාරයාගේ බැම්මට අසු නොවෙත්. එතකොට සම්පූර්ණයෙන්ම ඒ කියන්නේ දැන් භාග්‍යතුන් වහන්සේත් ඒ විදිහට හසු වෙන්නේ නැහැ මාරයාගේ වසඟයට. ඊළඟට මෙතෙන් සඳහන් වෙනවා කිසිම කෙනෙක් මේ විදිහට වසඟයටපත් වෙන්නේ නැහැ කියලා. ඒතකොට කිසිම කෙනෙක් කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක පිරිස. යම් කිසි කෙනෙක් සීල සමාධි ප්‍රඥා වඩනවාද ඒ වඩන අය කයෙන් සංවර වෙනවා, වචනේ සංවර වෙනවා, සිතින් සංවර වෙනවා. ඒ සංවර භාවයටපත් වෙන කිසිම කෙනෙක් කිසිම ශ්‍රාවකෙක් ඔබගේ වසඟයට පත් කරගන්න පුළුවන් කමක් නැහැ කියලා තමයි මේ වෙලාවේ ඒ විදිහට බුදුරජාණන් වහන්සේ මාරයාට ප්‍රකාශ කළේ. එතකොට දැන් කල්පනා කරනවානේ බුදුරජාණන් වහන්සේ පරාජයට පත් කරන්න උත්සාහ කරලා බැරි වුණාම ඊළඟට ශ්‍රාවකයන් ඉදිරියට යනවානේ. එහෙමයි නේද? නේද? ශ්‍රාවකයන් ඉදිරියට යන නිසා තමයි බුදුරජාණන් මතක් කළේ මගේ ශ්‍රාවකයෝ මෙන්න මේ වගේ අය ඒ විදි කිසිසේත් ඔබට පරාජය කර නොහැකි කියලා ඒ වෙලාවේ මතක් කළා සාන. එහෙමයි. නායක ස්වාමීන් වහන්සේ දැන් මේ සූත්‍ර දේශනාවන් දෙකම ගත්තහම අද කාලෙටත් ඊටාම ගැළපෙන සූත්‍ර දේශනාවක් දෝ කියලා හිතෙනවා. දැන් අපි මේ කාලය තුල හෝ වේවා යම්කිසි කාල පරාසයක යම්කිසි කුසල ක්‍රියාවක නිරත වෙන්න උත්සාහ ගනිද්දී ඒ දේවල් ව්‍යර්ථ කරන්න ඇතැම් වෙලාවට සුභවාදී විදිහට ඒ සඳහා උපායශීලීව වෙනත් උපක්‍රම යොදලා ඒ කුසල කර්මය නවත්තන්න කටයුතු කරන අවස්ථාවන් අපි ඕනෑ තරම් දැකලා තියෙනවා. ඒ වගේම මෙවැනි ක්‍රියාවන් යටපත් කරන්න මහා එපා කරපු වැඩ කියලා අපි කියන්නේ. එහෙම නැත්නම් අවිනීත වැඩ සිද්ධ කරලා ඒවා යටපත් කරන්න උත්සාහ දරන අවස්ථාවන් අපි දැකලා තියෙනවා. ඒවා සියල්ල පසෙකලා සීල සමාධි ප්‍රඥාවන් වඩපු ඒ සබුද්ධික ශ්‍රාවක පිරිස ඒ සියල්ලම අමතක කරලා දාලා ඒ කටයුතු වල නිරත වන ආකාරයකුත් අපිට දකින්න පුළුවන්කම තියෙනවා. නායක ස්වාමීන් වහන්සේ දැන් අපි හිතමු යම්කිසි කෙනෙක් අපි දැන් බෞද්ධ නාලිකාව තුල මේ දිනවල
COVID-19 වසංගත රෝගී තත්වයෙන් අපේ ජනතාව අත මුදවා ගන්න අවශ්‍ය කරන ඒ ජල වාෂ්ප උපකරණ රෝහල් වෙත පරිත්‍යාග කිරීමක් ආදිය සිද්ධ කරනවා. මේ වගේ දෙයක් සිද්ධ කරද්දී ඒ පවුලෙම තවත් කෙනෙක් දායකත්වයේ දරන්න බලාපොරොත්තුවෙන් ඉඳෙද්දී තව කෙනෙක් කියන්න පුළුවන් හිතවත් කෙනෙක් මේ වගේ දේවල් වලට මුදල් වියපෑදම් කරනවට වඩා ඔයාට පුළුවන් තවත් වෙනත් පින්කමකට යොමු කරන්න. අන්න ඒ වගේ එහෙම නැත්නම් වෙනත් දෙයකට ඒ මුදල් යොමු කරන්න. අන්න ඒ වගේ සුබවාදී ආකාරයෙන්ුත් Taman කරන්න බලාපොරොත්තු වෙන කුසල ක්‍රියාවන් යටපත් කරන්න පුළුවන්කම තියෙනවා. නායක ස්වාමීන් වහන්සේ මේ අධ්‍යතනය හා ගලපමින් කොයි විදිහටද අපිට මේකෙන් නිදර්ශනයක් ගන්න පුළුවන්කම තියෙන්නේ මේ සූත්‍ර දේශනාවන් දෙකම ගත් කල. ඔව් සහන් අපිට ඇත්තට මේ දිනවල මේ ප්‍රවෘත්ති මාර්ගයෙන් අසන්න දකින්න ලැබෙන දේවල් දිහා බැලුවාම දැන් විශාල පිරිසක් මරණයටපත් වෙනවනේ නේද? දැන් ලක්ෂ සංඛ්‍යාත පිරිසක් දහස් ගණක් දවසකට මේ විදියට මරු වසඟයට යනවා. එතකොට මායාගේ වසඟයට පැමිණෙනවා. ඉතින් එහෙම අය විශේෂයෙන්ම පූර්වාත් භාවයන් වල තියෙන කර්ම දෝෂ කිසි කෙනෙකුට වළක්වන්න පුළුවන් කමක් නැහැනේ. එහෙමයි. එපමණක් නෙවෙයි යම් කිසි ආකාරයෙන් මේ දැන් කෙනෙක් කියලා තියෙනවා නම් දැන් අපි ගත්තොත් එහෙම රජයේ විසින් ඒ වගේම සෞඛ්‍ය අංශ නේද ආරක්ෂක අංශ මේ හැම කෙනෙක්ම දැනුවත් භාවයට පත් කරන මේ විදිහේ තත්වයක් තමයි දැන් මේ විදිහේ භයානක තත්වයක් තමයි දැන් තියෙන්නේ කියලා. එහෙමයි. ඉතින් ඒ වගේ අවස්ථාත් කිසිම ගානකට ගන්නේ නැතුව සාමාන්‍ය අපි කියන්නේ හිතුවක්කාර විදියට කියලා නේද? කියන්නේ හිතුවක්කාර කියලා කියන්නේ හිතන ආකාරයට කියලා කියන එකනේ නේද? අත්නෝමතික කියන එකනේ. තමන්ට සිතංගේව කටයුතු කරනවා කියලා කියන එකට කිසි කෙනෙක් කියන දෙයක් අහන්න නැතුව කටයුතු කරනවා කියලා කියන එකනේ. එහෙම කරන්නට ගිහිල්ලා ජීවිතේ වරද්ද ගන්න අය තමයි ඇත්තටම මේ විදිහට මේ මායාවේ වසඟයට යන්නේ. අපි දකින්න දැන් තනියෙන් මේ විදිහට හිතුවක්කාර වෙනවා වගේ. ඒ වගේ වැඩ කරනවා වගේ විශාල පිරිසක් එකතු කරගෙනත් ඒ විදිහට මේ ගමන යනවනේ. එහෙමයි. අපි ගත්තොත් එහෙනම් මේ දිනවල විනෝදයේ පිනිස නේද? තැන් වල සංචාරය කරන්න තැන් වල ඇත්තටම මේ නාන්න පවා යන අවස්ථා තියෙනවා. සාද පවත්තන ඒවා නේද? නොයෙකුත් විදිහේ වගේ දේවල් තියෙනවා. ඉතින් පිරිසක් එකතු කරගෙන යනවා. දැන් මට මතකයි පසුගිය දවසක මේ එක්තරා රටක ඊටාම ධනවත් පුද්ගලෙක් ජීවිතක්ෂයටපත් වුණා මේ කොරෝනා වසංගත තත්ත්වය නිසා. කියන්නේ ඒ රටේ ඉන්න ඊටාම ධනවත් පුද්ගලයා ජීවිතක්ෂයටපත් වුණා. ඒ වෙලාවේ ඒ එකම දියණිය මතක් කරලා තිබුණා කොයිතරම් මුදල් තිබුණත් නේද? කොයිතරම් මුදල් තිබුණත් මගේ තාත්තා මට බේර ගන්න බැරි වුණා. මගේ තාත්තගේ දේහය ළඟටත් මට යන්න බැරි වුණා. ඒ කියන්නේ ඒ රෝගී අවස්ථාවට ඒ විදිහට රෝගියා ළඟට යන්න බැරි වුණා. එතකොට මතක් කරලා තිබුණා මේ කොතරම් සල්ලි මුදල් ගොඩ ගහගෙන හිටියත් මේ වගේ කිසිම ප්‍රයෝජනයක් නැහැ කියලා දැනුණා කියලා අවබෝධ වුණා කියලා මතක් කරලා තිබුණා. ඉතින් ඇත්තටම දැන් අපි ගත්තොත් එහෙම මේ මාර්යා හිතාම ළඟට අරගෙන එනවනේ. ඒ කියන්නේ දැන් අපි ගත්තොත් එහෙම දැන් ඔය අලියතුන් හීලෑ කරගන්නකොට සහන් සාමාන්‍යයෙන් කැලේට ගිහිල්ලා මොකද කරන්නේ? ඒ ඇතා එහෙම නැත්නම් ඒ සතා මෙල්ල කරගන්න බොහොම ඇතා කැමතිම ඒ විදිහට දෙයක් මේ සාමාන්‍යයෙන් අර ආහාරයට ගන්න දෙයක් අපි අග්ගල ගුලියක් වගේ කියලා කියමුකෝ නේද? අග්ගලා වගේ එහෙම හදා ගන්නවා. එහෙම හදාගෙන තැන් වල තියලා තියෙනවා. ඉතින් ඒවා ඛණ්ඩ තමයි මේ අර සතා එන්නේ. එහෙම අරගෙන ගිහිල්ලා ඒ විදිහට ටිකෙන් ටික මේ Taman අර වස කරගන්න පුළුවන් තැනට එහෙම නැත්නම් කොටු කරගන්න පුළුවන් තැනට අරගෙන ඇවිල්ලා මොකද කරන්නේ? ටික දවසක් ඒ විදිහට බොහොම කොටු කරලා තියලා කියන්නේ සීමා කරලා තමයි ටික මේ මෙල්ල කරගන්නේ. එහෙමයි. ග්‍රහණයට ගන්න. ඒ වගේ එහෙම කරලා
සමහර දැන් අපේ රටට මේ ගෙනල්ලා තියෙනවා දැන් හීලා ඇතුම් ගත්තොත් එහෙම තායිලන්තයේ බුරුමේ නේද මියන්මාරයෙන් වගේ ඒ විදිහට සත්තු අරගෙන එනවා. ඒ වගේම තමයි නොයෙකුත් රටවල් වලට ඒ වගේ සත්තු අරගෙන යනවා. එතකොට බැලුවාම ඒ සතුන්ම සමහර වෙලාවට ඒ සතුන්ගේ හාම්පුතුන්ට ඒ විදිහට නොයෙකුත් විදිහේ කරදර කරලා තියෙනවා. සමහරවිට ජීවිතේ නැති කරලා තියෙනවා. එතකොට එහෙම ජීවිතේ නැති වුණේ කොහොමද? නේද? රටකින් රටකටත් ගිහිල්ලා සත්තු අරගෙන ඇවිල්ලා. එහෙමයි. නේද? අපි කියන්නේ මේ අලියතුන් කියන්නේ හීලා කරන්න එපා කියලා කියන එක නෙමෙයි මේ කියන්නේ. නමුත් මේ කර්මය අරගෙන එන විදිහ. එහෙමයි නේද? දැන් බුදුරජාන්සේ දේශනා කළා විශේෂයෙන්ම මේ කෙලෙස් දුරු කරගන්න ආකාරය පිළිබඳව. කෙලෙස් දුරු කරගන්න ආකාරය පිළිබඳව දේශනා කරනකොට සබ්බාසෝ සූත්‍රයේ දේශනා කළා විශේෂයෙන්ම මේ කෙලෙස් නැති කරගන්න එක ක්‍රමයක් විතරයි භාවනාව කියලා කියන්නේ. එහෙමයි. කෙලෙස් නැති කරගන්න එක ක්‍රමයක් විතරයි භාවනාව කියලා කියන්නේ. එතකොට සාමාන්‍යයෙන් මේ ඒ වගේ විසගෝර සත්තු ඉන්න තැන් නේද? විසගෝර සත්තු ඉන්න තැන් සර්පයෝ වගේ සත්තු ඉන්නවා. ඊළඟට කොටි වලසුන් වගේ සත්තු ඉන්න පුළුවන්. නපුරු සත්තු ඉන්න පුළුවන්. ඒ නපුරු සත්තු ඉන්න තැන් වලට අනේ මම සත්තුන්ට හිංසා කරන්නේ නේද? මම මස් මාළු කන්නේ. ඊළඟට මම සතුන්ට හිංසා කරන්නේ. ඊළඟට මම සතුන්ට මෛත්‍රී කරනවා කියලා ඒ සතු ළඟට ගියොත් මොකද වෙන්නේ? ඒ සතු දන්නේ නැහැ මේ භාවනා කරන කෙනෙක් නේද? මේ සතු මෛත්‍රී කරන කෙනෙක් කියලා දන්නේ නැහනේ. ඒකේ ප්‍රයෝජනයකුත් තියෙනවා. එහෙම දේශනාවකුත් බුදුරජාණන්සේ දේශනා කළා තියෙනවා. ඒ කියන්නේ මෛත්‍රිය වඩන කෙනෙකුට සත්වයන්ගෙන් හිංසා පැමිණෙන්නේ නැහැ කියලා බුදුරජාණන්සේ දේශනා කළා තියෙනවා. ඒ නමුත් කර්මය කොහොමද සිද්ධ වෙලා තියෙනවද දන්නේ නැහනේ. පූර්වාත් භාවයන් වල නේද? ඒ නිසා මේ ලං වෙන්නේ කර්මයට. මේ ලං වෙන්නේ ඒ විදිහට කර්මයට කියලා හොඳ අවබෝධයක් තියෙන්න ඕන. ඉතින් සමහරලාට දැන් බුදුරජාණන් දේශනා කළා භික්ෂුන් වහන්සේලාට නම් අර කුටි සේනාසන පවා ඉදිරි මේ සකස් කරගන්නකොට මහා ප්‍රපාතවල වල හදාගන්න එපා. නේද? ඊළඟට ගොඩක් වෙලාට මේ මහා නපුරු දියැලි ගමන් කරන තැන් තියෙනවා. මේ ගම් වතුර ගන්න තැන් තියෙනවා. නේද? ඒ වගේ තැන් ඒ වගේ තම් මග ඇරලා කුටිසෙනසුන් පවා ඉදි කරගන්න කියලා. එතකොට දැන් මේ ගල පාත් වෙන්නේ නැහැ මගේ මෛත්‍රියේ හින්දා. මේ කන්ද පාත් වෙන්නේ නැහැ මගේ මෛත්‍රියේ හින්දා. කියලා හිතුවට හරියන්නේ නැහැ නේද? ආන් ඒ වගේ තමයි මේ වසංගත තත්වයට අපිට අපි මුහුණ දෙනකොට උනත් ඒ විදිහට අපි කල්පනා කරන්න ඕනේ මම එච්චර පව් කරපු කෙනෙක් නෙවෙයි. නේද? මම එච්චර පව් කරපු කෙනෙක් නෙවෙයි මේ වසංගතය හැදෙන්න තරම් කියලා. එහෙම කල්පනා කරලා අපරික්ෂාකාරී විදිහට අසංයමයෙන් යුක්තව ඒ වගේම හිතුවක්කාරී විදිහට කටයුතු කළොත් එහෙම ඒ විදිහට මේ මායාගේ වශයෙන් අපිට මිදෙන්න පුළුවන් කමක් නැහැ සහ. එහෙමයි නායක ස්වාමීන් වහන්සේ. ඊටාම වැදගත් කාරණාවක් මේ අධ්‍යතනයට ගැළපෙන ආකාරයෙන් ඔබ වහන්සේ පැහැදිලි කර දුන්නා. ඉතින් මේ මාර වසඟයෙන් අත මිදෙන්න ඔබට අද අප සාකච්ඡා කළපු සූත්‍ර දේශනාවන් විත්වේම උපකාරී වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අද අපි වැඩසටහන නිමාවට පත් කරන්න කලින් බෞද්ධ නාලිකාව තවත් මහා පුණ්‍යකාමී සමාජ ව්‍යාපෘතියක් සමාජයට වැඩදායි ව්‍යාපෘතියක් මේ දිනවල දියත් කරනවා. පූජනීය බොරලන්දේ වජිරඥාන නායක ස්වාමින් වහන්සේගේ පූර්ණ අවවාද අනුශාසනා මත උන්වහන්සේගේ සංකල්පයකින් තමයි මේ කටයුත්ත ආරම්භ කළේ. ඔබට මතක ඇති එදා COVID-19 වසංගත රෝගී තත්ත්වයේ පළමු අදියර මේ රට ගිලගන්න මොහොතේදී නායක ස්වාමින් වහන්සේ මුල් වෙලා ඔබ අප සියලු දෙනාම ඒකරාශී කරගෙන දායකත්වයේ මත ඔබේ අපි විශේෂ ආවරණය වන ඇඳුම් කට්ටල ශරීරයේම ආවරණය වන ඇඳුම් කට්ටල සම්බෝධි විහාරස්ථානයේම මහලා නිර්මාණය කළා රෝහල් වෙත පරිත්‍යාග කළා. ඊටා විශාල වශයෙන්. ඒ වගේම මුවාවරණ ලක්ෂ ගණනින් පරිත්‍යාග කළා රෝහල් වෙත. ඒ වගේම සුව විරුවන්ට අපි මේ අවස්ථාවේදී බලාපොරොත්තු වෙනවා මේ COVID-19 වෛරස් වසංගත රෝගී තත්ත්වය ඊටාම දරුණු අවධියක පවතින්නේ. මේ සඳහා මේ කුමාලය ඇල්ලීම ඉතා යෝග්‍යයි කියලා බොහෝ වෙලාවට අපිට මාධ්‍ය තුලින් පවා අහන්න දකින්න ලැබෙනවා. ඒ සඳහා විශේෂ උපකරණයක්
ඊටාම කාර්යබහුල ජීවන රටාවකට අපි යොමු වෙලා තියෙන අතරේ ඒ සඳහා ඊටා පහසු උපකරණයක් නිර්මාණය කළ තියෙනවා මෙගා හීටස් ආයතනය. ඉතින් ඔබට පුළුවන්කම තිබෙනවා මේ සඳහා දායකත්වය ලබා දෙන්න. අපි බලාපොරොත්තු වෙනවා ඔබේ දායකත්වයෙන් මේ උපකරණ දිවයිනේ දිස්ත්‍රික්ක 25ම ආවරණය වන පරිදි රෝහල් වෙත පරිත්‍යාග කරන්න. ඒ වගේම ස්වාමින් වහන්සේලා වැඩි වශයෙන් වැඩ සිටින විහාරස්ථාන වෙත එක් උපකරණය බැගින් හෝ පරිත්‍යාග කරන්නට අප අපේක්ෂා කරනවා. ඉතින් ඔබේ දායකත්වය ලැබෙන ආකාරයෙන් මේ පරිත්‍යාගයන් සිද්ධ කරන්නට අපේ බලාපොරොත්තුව. ඔබටත් පුළුවන්කම තිබෙනවා මේ ජල වාෂ්ප අල්ලන හිමාලය අල්ලන උපකරණ පරිත්‍යාග කරන්නට බෞද්ධ නාලිකාව සමග අත්වැල් බැඳ ගන්න. ඒ සඳහා ඔබට පුළුවන් අපේ ගිණුම් අංකයට ඔබේ මුදල් බැර කරන්න. සම්පත් බැංකුව ග්‍රෙගරි පාර ශාඛාව සම්බෝධි විහාර ප්‍රජා සත්කාර පදනම නමින් නැති ගිණුම් අංකය 02 70 6යි 04යි 128 02 70යි 6යි 04යි 128 මේ පිළිබඳ වැඩිදුර විස්තර දැනගන්නට ඔබට පුළුවන් ශ්‍රී සම්බෝධි විහාරස්ථානයේ බෞද්ධ නාලිකාවේ මූල්‍ය සහ පරිපාලන අධ්‍යක්ෂතුමා අමතන්න මහේෂ් දල්විස් මහතා. දුරකථන අංකය 077යි 77යි 90යි 609 077යි 77යි 90යි 609 0114යි 942යි 607 කාර්යාලීය දුරකථන අංකය 0114යි 942යි 607 කාර්යාලීය දුරකථන අංකය. මේ සඳහා දායකත්වය ලබා දුන්නු වේයන්ගොඩ නයිවල පදිංචි ශ්‍රීමති ශාන්තා මහත්මියට අපගේ පුණ්‍යානුමෝදනාව. ඒ වගේම නම්ගම් විශේෂයෙන් සිහිපත් කරන්නට අවස්ථාව නොවුවත් අපේ ගිණුම් අංකවලට මුදල් බැර කරන බොහෝ දෙනා ඉන්නවා. ඒ වගේම අපේ දුරකථන අංකවලට කතා කළා සම්බෝධි විහාරස්ථානයට හැකි ආකාරයෙන් පැමිණිලා දායක වෙන බොහෝ දෙනා ඉන්නවා. ඒ සියලු දෙනාටම පින් අනුමෝදන් කරන්නට අප අපේක්ෂා කරනවා. ඒ වගේම ඔබ දන්නවා දීඝවාපී මහා සෑරදුන් ඉදිකිරීම සඳහා බොහෝ දෙනා Tamanගේ දායකත්වය ලබා දුන්නා. ඒ අතරේ මේ වෙනුවෙන් දායකුණු පිරිසක් පිළිබඳවයි අපි සිහිපත් කරන්නේ. සිය දෙමාපියන් ඇතුළු මියගිය සියලුම ඥාතීන්ට පින් අනුමෝදන් කිරීමටත් පවුලේ සුජීවත් සැමට සෙත් ප්‍රාර්ථනා කරන්නටත් තල්ලවත්ත පාර මහරගම පදිංචි පී විමලාවතී මහත්මිය දීඝවාපී මහා සෑය නිර්මාණය කිරීම සඳහා දායකත්වය ලබා දුන්නා. ඒ වගේම එල්.ආර්. ටිකිරි බණ්ඩා මහත්මයා දායක වුණා පරලෝ සැපත් පවුලේ මියගිය සියලුම ඥාතීන්ට පින් අනුමෝදන් කරන්නට. ඒ වගේම පවුලේ සුජීවත්ව සිටින සැමට සෙත් ප්‍රාර්ථනා කිරීමේ අරමුණින් තමයි දායක වුණේ. නිර්වාණ සුවයම අත්පත් කරගන්නට මෙපින් හේතු වේවා වාසනාව වේවා කියන ප්‍රාර්ථනාවෙන් අම්පාර වඩිනාගල පදිංචි එල්.ආර්. ටිකිරි බණ්ඩා මහත්මයා තමයි ඒ වෙනුවෙන් දායකත්වය ලබා දුන්නේ. මෙකී නම්ගම් සඳහන් සියලු දෙනාටමත් අපේ මේ පුණ්‍යකාමී ව්‍යාපෘතින් දියත් කරන්නට දායක වන සියලු දෙනාටමත් පොදුවේ පින් අනුමෝදන් කරන්නට ඔබ වහන්සේට ගෞරවයෙන් ආරාධනා කරනවා. අවසරයි නායක ස්වාමින් වහන්සේ. අවසහන් මතක් කළා වගේ මේ වෙනකොටත් ඇත්තටම දීඝවාපී සෑරදුන් වහන්සේගේ ප්‍රතිනිර්මාණ කටයුතු නොකඩවා නොනවත්වා පවත්වාගෙන යනවා. විශේෂයෙන්ම අපේ ජනාධිපතිතුමාගේ උපදේශකත්වයෙන් ඒ වගේම අපේ ආරක්ෂක ලේකම්තුමාගේ පූර්ණ අධීක්ෂණයෙන් තමයි මේ කටයුත්ත සිද්ධ වෙන්නේ. ඒ නිසා ඒ කටයුත්තට දායක වන පිරිස බොහෝම පින් රැස් කර ගන්නට අවස්ථාව සැලසෙනවා. ඉතින් මෙවැනි කොවිඩ් වසංගත තත්ත්වයක් හමුවේ ඇත්තටම එදිනෙදා ජීවිතය ගත කරනකොට බොහොම අසීරුවෙන් අපහසුයෙන් තමයි ජීවිතය ගත කරන්නේ. ඒ කියන්නේ එදිනෙදා වේලවස් අපය ගන්න බැරි අන්තාසන අය පවා ඉන්නවා. නේද? ඉතින් සමහර වෙලාවට මේ කොයිතරම් පහසුකම් තිබුණා සමහර වෙලාවට මුදල් හදල් තිබුණත් අපිට අහන්න දැනගෙන තියෙනවා අපි නිවසේ ඉන්න හැමෝම ඒ රෝගී තත්ත්වයට පත් වෙලා ඉන්නවා නම් එහෙම නැත්නම් මේ වසංගතයට ගොදුරු වෙලා ඉන්න අයට ඒ විදිහට සමහර වෙලාවට වෙළඳපළට ගිහිල්ලා Tamanට අවශ්‍ය කරන වේලි ආහාර ලබා ගන්න පුළුවන් කමක් නැහැ. ඉතින් ඒ වගේ අවස්ථාවලදී හොඳට හොයලා බලලා විශේෂයෙන්ම ඒ සඳහා කැප වෙලා කටයුතු කරන ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරලා කටයුතු කරන අපේ සෞඛ්‍යාංශවල කටයුතු කරන අයට ඒවා ලබා දීලා ඒ මාර්ගයෙන් ඒ අයට උපකාර කරන්නත් පුළුවන්කම තියෙනවා. කොහොම හරි තමන් ආරක්ෂා වෙලා තමයි අනිත් අයට මේ උදව් උපකාර
උදව්පකාර කරන්නට අවශ්‍ය වෙන්නේ. ඉතින් මම මතක් කළේ මෙවැනි වකවානුවක පවා මෙවැනි අසීරුතාවයක පවා ඉඳගෙන මෙවැනි පින්කම් වලට දායක වෙන පිරිස සිටින බව මේ වෙලාවේ අපිට පැහැදිලි. විශේෂයෙන්ම මේ දිනවල ඒ පින්කමට දායක වෙන පිරිස දිහා බලනකොට විශේෂයෙන් දීඝවාපි සෑරදුන් වහන්සේ නිර්මාණය කිරීමේ පින්කමට දායක වෙන පිරිස බැලුවාම ඉතින් ඒ නිසා අද දවසේත් මේ විදියට දීඝවාපි සෑරදුන් වහන්සේ ප්‍රතිනිර්මාණය කිරීමේ කටයුතු වලට දායක වුණු පින්වත් සෑම සොළි දිනාටම නිදුක් නිරෝගී සම්පන්නිය දිගාසිරි සම්පන්නිය සැලසේවා. ඒ වගේම මීගී ඥාතීන් මේ පින් අනුමෝදන් වෙලා පරලෝ ජීවිතයන් සුවපත් භාවයට පත් කරගනිත්වා. මේ උතුම් පින්කම මේ වසංගත තත්ත්වයෙන් පවා මිදිලා නිදුක් නිරෝගීව දීර්ඝායු සම්පන්න පුණ්‍යවන්ත ජීවිත ලබා ගන්නටත් ඒ විදියට වාසනා භාග්‍ය උදා වේවා. ඒ වගේම සහන් මතක් කළා වගේ විශේෂයෙන් මේ දිනවල අපි අර ඊටාම වැදගත් ක්‍රමවේදයක් විදිහට ඒ කියන්නේ මේ වසංගතයෙන් මිදීමට එහෙම නැත්නම් මේ වෛරසය විනාශ කිරීමට ශරීරයේ අපි දන්නේ නැහැ අපි යන ගමන බිමනදී නේද හමු වෙන පුද්ගලයන්ගේ තරාතිරමක් නැතුව ඊට ගොඩක් සමහරලාට අපි සමීප වාසය කරගෙන නෑද හිත මිතුරන් වෙන්න පුළුවන් මේ වසංගතයට ගොදුරු වෙලා වාහකයන් බවට පත් වෙලා එහෙම නැත්නම් ආශ්‍රිතයන් බවට පත් වෙන්න ඉඩ කඩ තියෙනවා. ඉතින් ඒ තත්වයක් තිබියදී Tamanට නිවසේ ඉඳගෙන පරිස්සම් වෙන්න පුළුවන්කම තියෙන. ඒ වගේම තමයි මේ වෛරසය විනාශ කිරීමට හැකියාව තිබෙන ඊටාම ඵලදායි ඒ විදිහට වැඩදායි ඵලදායි ක්‍රමවේදයක් තමයි විශේෂයෙන්ම උණුසුම් වාෂ්ප ඇල්ලීම කියලා කියන කාරණේ. ඉතින් ඒ නිසා තමයි මේ විදිහේ යන්ත්‍රයක් අපි උපකරණයක් මේ විදිහට ස්වාමීන් වහන්සේලාගේ විහාරස්ථානවලට ඒ වගේම විශේෂයෙන්ම රෝහල් වලට පරිත්‍යාග කරන්නට කටයුතු කරලා තිබෙන්නේ. ඉතින් සහන් දැන් අපි මේ පින්කමට මේ විදිහට දායක වෙනවා වගේම මේ යන්ත්‍රය එහෙම නැත්නම් මේ උපකරණය තමන්ට පුළුවන් ආකාරයට මිලදී අරගෙන නිවසේදී පරිහරණය කිරීමත් ඊටාම වැදගත් වෙනවා. මොකද අපේ බලාපොරොත්තුව තමයි අර රෝහලට ඇවිල්ලා දැඩි සත්කාරයකකයට ඇවිල්ලා ඒ විදිහට ඒ ප්‍රතිකාර ලබා ගැනීම නෙවෙයි අපි බලාපොරොත්තු වෙන්න ඕනේ නේද? ඉතින් ඒ නිසා විශේෂයෙන්ම පරිස්සම් වුණේ නැත්තම් නිවසේ ඒ විදිහට ස්වයං නිරෝධායනයටපත් වෙන්න වෙනවා. එහෙම නැත්නම් තවත් නිරෝධායන මධ්‍යස්ථානයකට යන්න වෙනවා. නිරෝධායන මධ්‍යස්ථානයෙන් නැවතත් ඒ විදිහට රෝහල් එකට මේ ඇතුල් වෙන්න සිද්ධ වෙනවා. මේ විදිහේ මහා භයානක තත්ත්වයක් තමයි ඇත්තටම අද වර්තමානයේ තියෙන්නේ. දැන් ඊයේ දවසේ ගත්තොත් එහෙම විශේෂයෙන් මේ වගේ රෝගීන් 2500කට වඩා පිරිසක් ඒ විදිහට අපිට අහන දකින්න ලැබුණා. ඉතින් ඒ නිසා දිනෙන් දින අපිට පේනවා අපි දකිනවා මරණයටපත් වෙන පිරිසත් එහෙම නැත්නම් ජීවිතක්ෂයටපත් වෙන පිරිසත් වැඩි වෙමින් පවතිනවාද කියලාත් අපිට සංඛ්‍යා ලේඛන අනුව අපිට දකින්න ලැබෙනවා. ඉතින් කොහොම වුණත් මේ යන්ත්‍රයේ තම පරිහරණය කරනවා වගේම තවත් පිරිසකට ඒ විදිහට මේ රෝගයෙන් මිදීම සඳහා උපකාරයක් විදිහට පරිත්‍යාග කරන්න පුළුවන් නම් ඒක ඊටාම වැදගත් වෙන ඊටාම වටිනා පින්කමක් විදිහටත් විදිහට අපි සිහිපත් කරමින් තමයි මේ පින්කමට මේ දිනවල අපි දායක කරගන්නේ. ඒ නිසා අද දවසේත් මේ විදිහට දායක වෙලා මේ පින්කමට දායක වෙලා පින් රැස් කරගත්ත පින්වතුන්ට ඒ සියලුම බලාපොරොත්තු ප්‍රාර්ථනාවන් පුණ්‍ය ප්‍රාර්ථනාවන් මුදුන්පත් කරගන්නට ශක්තිය වාසනාව භාග්‍ය උදා වේවා කියලත් හැම දිනාටම ආශිර්වාද කරනවා. ඉතින් ඒ වගේම තමයි නිරන්තරයෙන්ම බෞද්ධ නාලිකාව ශ්‍රවණය කරමින් ධර්මඥානෙ දියුණු පමුණු කර ගනිමින් නිවසේ රැඳී සිටමින් විශේෂයෙන්ම මේ දිනවල බොහෝමත්ම හොඳින් වන්දනාමාන කටයුතු සිද්ධ කරන්න පුළුවන්. ඒ වගේ බුද්ධ උපස්ථාන කටයුතු සිද්ධ කරන්න පුළුවන් නේද? නිවසේ ඉඳගෙන උදෑසන අවදි වෙලා කිරියාහාර ටිකක් සකස් කරලා නේද? කිරියාහාර ටිකක් සකස් කරලා සම්බුද්ධ පූජාවන් පවත්වන්න. දහවල් කාලේ බුද්ධ පූජාවන් පවත්වන්න. සවස් කාලේ ඖෂධ පූජාවන් සිද්ධ කරන්න. නිවසේ ඉඳගෙන මේ විදිහේ කටයුතු වල නිරත වෙන්නටත් අපි ආරාධනා කරනවා. එහෙම නැතුව විශේෂයෙන්ම වැඩකට නැති දේවල් විදියට ශ්‍රවණය කරලා දැකලා බලලා
අකුසල් රැස් කරගෙන හිත දූෂණය කරගන්නවට වඩා හොඳයි. වඩා හොඳයි විශේෂයෙන්ම මේ විදිහට පින් රැස් කරගන්න කුසල් රැස් කරගන්න තමන්ගේ කාලය වැය කරනවා නම්. ඉතින් ඒ නිසා ඒ විදිහට කටයුතු කළොත් එහෙම අපිට මාරයා පරාජය කරන්නටත් එම මාර වේශයෙන් පැමිණෙන මේ වෛරසය දුරින්ම දුරු කරන්නට අපිට හැකියාව වාසනාව උදා වෙනවා. එතකොට තමයි දිව්‍යංගයේත් ආශිර්වාදේ දිව්‍යංගයේත් රැකවරණය අපිට බලාපොරොත්තු වන ආකාරයට ඒ විදිහට අපිට ආරක්ෂාව ඇති කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ නිසා මෙවැනි ක්‍රමවේද අනුගමනය කරමින් බොහොම සිහියෙන් කල්පනාවෙන් යෝනිසෝ මනසිකාරයෙන් සති සම්පජඤ්ඤයෙන් යුක්තව ජීවිතය ගත කරන්නට හැමදිනාටම ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා. ඒ වගේම කොවිඩ් වසංගත තත්ත්වයේ ලංකාවෙන් පමණක් නෙවෙයි මුළු ලෝකයෙම බොහෝම ඉක්මනින්ම තුරන් වේවා. ඒ වගේම ඉවත් වේවා. ඒ වගේම නැවතත් යථා තත්ත්වයට එහෙම නැත්නම් ජන ජීවිතය යථා තත්ත්වයට පත් කරගෙන බොහෝම සතුටෙන් සන්තෝෂෙන් ජීවත් වන්නට අවශ්‍ය කරන පරිසරයේ වටපිටාව උදා කර ගන්නට හැමදිනාටම භාග්‍ය උදා වේවා. හැමදිනාටම චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධයෙන් මාර්ගඵල පිළිවෙලින් නිර්වාණ අවබෝධයේ පිණිස පරිනිර්වාණයේ පිණිසත් මේ උතුම් පුණ්‍ය ශක්තිය කුසල ශක්තිය හේතු වාසනා වේවා කියලා හැමදිනාටම අදිෂ්ඨාන කරනවා. හැමදිනාටම ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු සාදු. සදහවතුනි, එසේනම් කාල වේලාව ඉක්ම ගොස් ඇති නිසා අපි සූදානම් වෙන්නේ සජීව වැඩසටහන නිමාවටපත් කරන්න. මේ වැඩසටහනට පමණක් නොවේ සූවිසි පැය මුළුල්ලේම ධර්ම සංනිවේදනය සිද්ධ කරන්න නිබඳ අවවාද අනුශාසනාවන් සිදු කරන කොළඹ හතාර්ජී සේනානායක මාවතේ ශ්‍රී සම්බෝධි විහාරාධිපති බෞද්ධ මාධ්‍යාලයෙහි ගරු සභාපති ධූරීන අවසරයි පූජනීය බොරලන්දේ වජිරඥාන නායක ස්වාමින් වහන්සේටද නිදුක් නිරෝගී සුව සම්පන්නිය චිර ජීවනයේම සැලසේවා කියා අප හිත සිතින් ප්‍රාර්ථනා කරනවා. අපට හිත ඇති ශ්‍රාවක ප්‍රේක්ෂක ඔබ සියලු දෙනාටමත් නිදුක් නිරෝගී සුව සම්පන්නිය සපිරුණු අනාගතයක් වේවායි ප්‍රාර්ථනා කරමින් අදට සමුගන්නවා කතං සුලබතේ පඤ්ඤං සජීව වැඩසටහනෙන් ඔබ සෑම දිනාටම සම්මා සම්බුදු සරණයි. කතංසු ලබතේ පඤ්ඤං ප්‍රඥාව කෙසේනම් ලැබගම්ද?